සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අපි හැමදාම උදේට කතා කරන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් රට වෙනුවෙන් ඉතාමත්ම වැදගත් වුණු මාතෘකාවක් පිළිබඳ. ඊ අපි දරුවෝ පිළිබඳ කතා කළා. ඒ වගේම ලෝක ළමා දිනය නිමිති කරගනිමින් සිදු කෙන ක්‍රියාවලිය පිළිබඳ කතා කළා. අද අපි කතා කරන්නේ ඉදිරි ලෝකය බොහොම අවියෝගාත්මකයි. කොරෝනා වලින් පසුව යලි ලෝකයේ ලංකාව නැගිටීම කියන දේදී අපට ආර්ථිකමය වශයෙන් බොහොම බල ගැන්වන්නට වෙනවා. දේශීය වශයෙන් නිෂ්පාදන ඉහළ නංවා ගන්නට සිද්ධ වෙනවා. අපේ අපනයන ප්‍රමාණය ඉහළ නංවාගෙන විදේශ විනිමය ආකර්ෂණය කර ගන්නට සිදු වෙනවා. සංචාරක කර්මාන්තය දැන් වර්ෂයකට ආසන්න කාලයක් වනතුරු වසා දමන තැනක අපි ඉන්නේ. ඒ නිසා මේ සියලු දේ අභියෝග වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ නිසා සෞභාග්‍ය දැක්මට යටතේ ජාතික නිෂ්පාදන ඉහළ නංවා දේශීය කර්මාන්ත දිරිගැන්වීම කියන කාරණේදී අපිට තියෙන සම්පත් රජයට හිමි සම්පත් බොහොම උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව පාවිච්චි කිරීම කියන දේ යුගයේ අවශ්‍යතාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මතකයි පසුගිය සතියේදී කජු සංස්ථාව සමගින් කතා කළා. යනුව දැන් මේ ලාභ ලබන මට්ටමට ගෙනෙන්නට හැකියාව ලැබිලා තියෙනවා. අද අපි කතා කරන්නේත් එවැනි පිබිදීමක්, එවැනි දිරියක් සහිත නව දැක්මක් සහිතව අලුත් වැඩපිළිවෙලක් එක්ක නව ජවයක් එක්ක ඉදිරියට එන ආයතනයක් පිළිබඳ. ලංකාවේ තේ කර්මාන්තය පිළිබඳ අප නිරන්තරයෙන් කතා කරනවා. තේ පොල් රබර් මේ ආර්ථිකය අපේ රටට බොහෝ විදේශ විනිමය උත්පාදනය කරන්නට දැවැන්ත දායකත්වයක් දැක්වුවා. තේ නිෂ්පාදනය, රබර් නිෂ්පාදනය මේ හරහා දැවැන්ත විදේශ විනිමයක් උපයන්නට හැකියාව තිබෙන මහා දැවැන්ත ඉඩකඩම් සමුදායක් තියෙන, හැබැයි එක්තරා විදිහකින් අවධානයට ලක් නොවුණු ජනතා වතු සංවර්ධන මණ්ඩලයට තමයි අද අපි ඉඩකඩ වෙන් කරේ. අපි ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුතු ආරාධනා කරා. බොහොම නව ජීවයක් සහිතව මේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන මානුෂීය මෙහෙයුම තුළදී දැවැන්ත කාර්යභාරයක් සිදු කරන ලද බොහොම ගෞරවනීය චරිතයක්. යනුව විශ්‍රාමික වින් කමාන්ඩර් බෝනේ කබේසූරිය ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන්. අයිබෝන් සභාපතිතුමනි. අයිබෝන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම අපි ආරාධනා කළා ප්‍රාදේශීය කළමනාකරු මහනුවර දිස්ත්‍රික්කයේ සුදේශ් පෙරේරා මහතා. අයිබෝන්. බොහොම ගෞරවයෙන් ඔබතුමාවත් පිළිගන්නවා. මුලින්ම මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය කියන දේ පිළිබඳව අපි පැහැදිලි කිරීමකට ගියොත් කොහොමද ආරම්භය, මුල කොතනද, මොකක්ද බලාපොරොත්තුව, අරමුණ සභාපතිතුමනි? මුලින්ම චාමර මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය කියන්නේ මේ පබ්ලික් එන්ටර්ප්‍රයිස් එක. ඒ කියන්නේ මේක ප්‍රධානම දේ පොදු ව්‍යාපාරයක්. මේක කරන්නේ අපි බිස්නස් එකක් කරන්නේ. රජයේ වුණාට. ඉතින් මේක ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ මේ පටන් ගැනීමනේ 1972 අර මේ ඉඩම් පනතෙන් මේ අක්කර 50ට වැඩි වතු, තේ වතු, රබර් වතු, පොල් වතු ඔක්කොම රජයට එල්ලාස්තික කරා පවරගෙන ජනතා වතු සංවර්ධන මණ්ඩලයටයි රාජ්‍ය වැවිලි සංස්ථාවටයි බාර දෙනවා. ඒ වතු 470 ගණක් තිබ්බා. ඒකෙන් වතු 277ක් හෙක්ටයාර 96000ක් සමග මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට බාර දෙනවා ඒ වතු ටික පාලනය කරන්න. ඒතකොට 1976 තමයි මේක හරියට මේ රීජන්ස් 5කට කඩලා චෙයාමන්ලා 5 දෙනෙක් දාලා ඊට පස්සේ මේක අමාත්‍යාංශයක් බවට එක කාලයක් පත් වෙනවා. ඊට පස්සේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය ප්‍රධාන වශයෙන්ම එතකොට තේ, රබර්, පොල් කියන වතු සියල්ලම තිබ්බා. පසු කාලයකදී මේක පුද්ගලික කරනාට පස්සේ අපි තේ සහ රබර් වලට පමණක් සීමා වෙලා තියෙනවා. දැන් මෙතනදී ඔබතුමා ඇවිල්ලා වෙනසක් කරනවා මේකේ සලකුණේ ඉඳලම, මේකේ ලාංඡනයේ ඉඳලම. ඇයි මොකද්ද ඔබතුමා එනකොට මෙතන තිබුණු තත්ත්වය ගැන පොඩි පැහැදිලි කිරීමක් කළොත් මුලින්ම සහ ඔබතුමා මේ දේවල් වෙනස් කරන්න හිතුවේ ඇයි? ඇත්තටම මේ මම පත් වුණේ ජනවාරි මාසේ. මේ බොහොම මේ මම හිතන්නේ වැටෙන්න තියෙන අන්තිම මේ තලයටම තමයි මේ වැටලා තිබ්බ පාඩුව මිලියන් 591ක්. අවුරුදු 3ක මේ 17 18 19 accounts කරලා නැහැ. එතකොට EPF ETF ගෙවලා නැහැ 2020 ඉඳන්. එතන තිබ්බ outstanding බිලියන 1.7ක් වගේ. නඩු තිබ්බ මේ සේවකයෝ දාපු නඩු 1178ක්. ඒකේ මේ සභාපතිලත් මේ වරන්තු තියෙන මේවා තියෙන ඉතින් ඊටාම මේ වැටෙන තිබ්බ අන්තිම තැනක ඉඳන් තමයි මට පටන් ගන්න සිද්ධ වුණේ. ඉතින් මං පළවෙනිම කරදේ මේ ඉස්සෙල්ලා හිතුවා මේ වැඩ කරන සේවකයෝ ඉස්සෙල්ලා මම එක්කව කරගන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට මේ කියලා දෙන්න ඕනේ මේක මේ අපිට ලොකු අභියෝගයක් තියෙනවා. මොකද රජයට සල්ලි නැහැ කියලා මේ කිව්වා මේ දෙන්න අපිට අපේ සම්පත් ප්‍රයෝජන ගනිමින් මේ ආයතන ගෙනියන්න ඕනේ කියලා තමයි මම බාර ගන්නකොට කිව්වේ. ඉතින් මම ඒක සේවකයන්ට කිව්වා. මොකද සේවකයන් හිතන් හිටියේ හැම අවුරුද්දෙම මේ මහා භාණ්ඩාගාරයෙන් සල්ලි දෙනවා පඩි වලට. ඉතින් මේ ගිය අවුරුද්දේ දීලා තිබ්බ මිලියන් 465ක්.
ඉතින් මේගොල්ලෝ හිතුවේ මේ අවුරුද්දෙත් පඩිය හම්බ වෙනවා ඒ හින්දා වැඩ කරන්න ඉච්චර ඕනේ මේක කරන්න පුළුවන් කියලා. නමුත් දැන් අද වෙනතුරු අපිට මහා භාණ්ඩාගාරයෙන් මේ මුදල් ලැබිලා නැහැ. ඒ කියන්නේ ට්‍රෙෂරියෙන් දෙන එක නැවතුවා. නැවතුවා. ජනවාරි ඉඳන් නැවතුවා. ඉතින් එතනම මිලියන් 465ක් ඊට අමතරව මිලියන් 591 අලාභයක්. ඒකත් විශාල අභියෝගයක් ඒක. පොඩි අභියෝගයක් නෙමෙයි. ඉතින් මම මේ ප්‍රධාන වශයෙන්ම කරේ ඉස්සෙල්ලාම කරේ මේ සේවකයන්ගේ ඔලු හදන එක. ඒගොල්ලෝ මොටිවේට් කරන එක. එතනින් පටන්ගෙන තමයි අද ලොකු ගමනක් දැන් යන්න පටන් ගන්නේ. දැන් මේ ට්‍රෙෂරි එකෙන් හම්බෙච්ච සල්ලි නැතුව මේ වෙද්දි වැටුප් ගෙවලා ඒ දේවල් ආවරණය කරගන්න හැකියාව ලැබුණා. ඔව් දැන් අපි සෙප්තැම්බර් මාසෙත් පඩි ගෙව්වා. සමහර දවස්වල උදේ හිතනවා කොහින්ද දැන් ගෙවන්නේ පඩි ගෙවන්නේ කියලා. මොකද අපිට වතු වලට ඕනේ මිලියන් 45ක් විතර ගෙවන්න. වතු සේවකයෝ 4000ක් හිට වෙන්න ඉන්නවා. ඒතකොට හෙඩ් ඔෆිස් එකේ තව ඕනේ මිලියන් 25ක් විතර. මිලියන් 80ක් විතර ගෙවන්න ඕනේ EPF ETF නැතුව. නමුත් අපේ ආදායම තිබ්බේ මිලියන් 65යි. නමුත් අපි මුළු වියදම ඕනේ මාසෙ දුවන්නේ මිලියන් 110ක්. ඉතින් විශාල මේ අභියෝගයක්. ඉතින් මේ දැන් ඒක අපි ඒ අභියෝගය බාර අරගෙන මේ කොම එක්කහුව කරගෙන අලුතෙන් මේ ආදර්ශ පාටිකුත් හැදුවා මම අභියෝගය ජයගෙන එකවතුව පෙරට කියලා. මේ ඉතින් දැන් ගොඩාක්ම මේ බොහොම ගැන very closely supervise කරගෙන මේ තමයි මේ ගමන යන්නේ. හොඳයි. ලාංඡනයේ ඉඳලම වෙනස් වුණු අපිට ඒ ඡායාරූපෙත් තිබුණා. මේ වෙනස් වුණු තැනක ඉන්නේ අභියෝග ජයගෙන පෙරට යන්නට අලුතින් එකතු වුණු කතාව මේක. ඇත්තටම ලොකු අභියෝගයක ඉන්නේ. භාණ්ඩාගාරයෙන් ලැබිච්ච මුදල් ටික අහිමි වීමත් ඒ දේවල් නොලැබෙයි. මේක ස්වයංව නැගී සිටින ආයතනයක් බවට පත් කර ගැනීමේලා බොහොම දැවැන්ත කාර්යභාරයක් සිදු කරමින් පවතිනවා. ඒ නිසා අපි අත දිය යුතුයි. ඒ නිසා මේවා ප්‍රවර්ධනය කළ යුතුයි. මේවට දායකත්වය දැක්විය යුතුයි. පුළුවන් හැම විදිහකින්ම රාජ්‍ය ආයතන දියුණු කරන්නට හැමෝගෙම සහයෝගය දැක්විය යුතුයි. අපි ප්‍රාදේශීය කළමනාකරුතුමන් එක්ක කතා කළොත් ඇත්තටම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ මහා දැවැන්ත සම්පත් සමුදායක් තියෙනවා. දැන් සභාපතිතුමා නම් අලුතෙන් එන්නේ. ඔබතුමාලා මෙතන හිටපු පිරිස. මේ සම්පත ගැන ටිකක් ඔබතුමාගේ අදහස ඔබතුමා මේ සේවයේ නියැලුණු කෙනෙක් විදිහට කතා කළොත්. ඇත්තටම අපිට විශාල චාමර අපිට විශාල සම්පත්තියක් තියෙනවා. අපි ඒක හරියට ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. ඒක තමයි ඇත්තටම උනේ. අපි කවදාකවත් පාඩු ලබන්න තියෙන ආයතනයක් නෙමෙයි. පෞද්ගලික මේ කෙනෙකුට වත්තක් තියෙනවා නම් එයා කවදාකවත් පාඩු ලබන විදිහට වත්ත ගෙනියන්නේ නැහැ. ඇත්තටම එයා ලාභ ලබනවා. දැන් අපි ජනතාව සංවර්ධන මණ්ඩලයෙන් පාඩු ලබනවා. ඒක ඇත්තටම ලැජ්ජාවක් අපි වතු අධිකාරියන් වෙලා ඉඳලා පාඩු ලබන්න. ඉතින් ඒක ඇත්තටම අපි මේක ඇත්තටම මේ ඒකට හේතුවක් උනේ අපි නිසියාකාරව මේ අපි මේ නැවත වගාවක් කරේ නැහැ. ඒක තමයි මූලික හේතුවට උනේ. දැන් ඇත්තටම තිබිච්ච පරණ ගස් ටිකෙන් තාමත් ඒ විදිහට තියෙන්නේ. දැන් අපි ඇත්තට මේ අපේ සභාපතිතුමා ඇවිල්ලා අලුතින් නර්සරි කියන්නේ පළතවාන් එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් කියන්නේ අපනයන කෘෂි පාලන ඒ වගේ භෝග දාලා මේක මේ තැනින් උඩට ගන්න අපි සෑහෙන කැපකිරීමක් කරනවා. ඉතින් ඒක ඊට අමතරව අපි ගිය අවුරුදු වල තේ කිලෝයකට රුපියල් 250ක් වගේ මුදලක්. දැන් ඒක රුපියල් 500 දක්වා 450ට උඩින් හැමතිස්සෙම තියෙනවා. ඒවත් බාර අරගෙන වතු වලට යනකොට වතු දෙකක විතරයි තිබ්බේ මේ නර්සරි. හැම තැනම පොඩි හිස් අතහැරලා දාලා මොකද සුද්ධ හදනකොට ෆැක්ටරියක් හදන්නේ තමයි ආකාර 1000කට ඒ දළු ටික හැමදාම ඇවිල්ලා හැදෙන්නනේ. ඉතින් කාලයක් යනකොට මේක අඩු වෙලා යනකොට ෆැක්ටරි වැහෙනවා. දළු නැති වෙනවා. අර මේ ඉම්ප්ලාන්ට් එක චාරෝපෙත් තියෙන පළතවන් මේ සියලු දේ දැන් අලුතින් මේ ගොඩ නැගෙමින් පවතින ක්‍රියාවලිය පිළිබඳව. මෙච්චර අපි ලක්ෂ 15ක පැල තවන් මේ පටන් ගෙන තියෙනවා. හැම වත්තකම ලොකු වතුර ලක්ෂයයි මේ අලුතෙන් පැල කරන මේ මං ගිහිල්ලා මේ අලුතෙන්ම මෙතුමාගේ මේ වත්තේ හන්තානේ මේ පටන් ගත්ත අලුතෙන්ම පැල කරන්නේ. ඉතින් අර ගෙදරක භෝග වගා කරනවා වගේ මේකත් හැම වෙලේම අලුතෙන් පැල කරගෙන අලුතෙන් පෝර දදා විශාල කාර්යයක්. අර තමන්ගේ කියන හැඟීම ආවනම් මේ හැමදේම සිද්ධ වෙනවා පැහැදිලිව. කළමනාකරුතුන් දැන් අපි අර හොයාගෙන යනකොට තොරතුරු ලූල් කඳුර වතුය ආය සහ හන්තාන කියන්නේ බොහොම සුප්‍රසිද්ධ සහ බොහොම ඉතිහාසයෙන් බොහොම වටිනාකමක් තියෙන දේවල්. ඔව්. සමස්තයක් විදිහට ගත්තොත් මම හිතන්නේ හෙක්ටයාර 20000ක් විතර ඔබතුමාලට තියෙනවා ඉඩම් වලින්. මේ වගේ කොහොමද අපි ප්‍රයෝජන අරන් තියනවාද කොයි විදිහටද ඉදී සැලසුම් හැදෙන්නේ මේ මට? නෑ ඇත්තටම අපි වත්තකට ගියාම වතු අධිකාරී කෙනෙක් විදිහට අපි දකින්න ඕනේ මේ වත්ත තව අවුරුදු 5කින් කොහොමද තියෙන්නේ කියලා. එහෙම නැතුව වත්තකට ගිහිල්ලා වැඩක් නෑ. අපි වත්තකට ගිහිල්ලා අපි මේ දැන් අපි යනකොට වත්ත දකිනවා මේ විදියයි මෙච්චර තමයි VP percentage එක මෙච්චර තමයි seedling percentage එක අපි මොනවද කරන්න කියලා අපි හැමතිස්සෙම බලන්න ඕනේ මේ අවුරුදු
5කට හරි 10කට මේ වත්තේ මම ඉන්නවා. මේක මං ඊළඟ එක්කනට කොහොමද බාර දීලා යන්න ඕනේ කියලා. ඉතින් ඒකට ඇත්තම අපේ වතු අධිකාරියන්ගෙත් සෑහෙන උනන්දුවක් තියෙන්න ඕනේ. ඇත්තම ලොකු ප්‍රබෝධයක් ඇති වුණා මේ අපේ ජනාධිපතිතුමත් එක්ක පැමිණීමත් එක්කම මේ ඊට පස්සේ තමයි මේ හරියට මේක අර කියනවා නම් මාර්ගයට වැටුනේ. ඉතින් ඒ හින්දා දැන් ඇත්තටම අපි දැන් හැම අංශයක් විදියටම හැම අංශකින්ම මේක දිනු කරන්න එක මේ තේ වගාවට විතරක් නෙමෙයි. තේ වගාවට විතරක් නැතුව හැම මං ඉස්සෙල්ලා කිව්වා වගේ කෘෂි අපන මේ එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ක්‍රොප්ස් එතකොට ටුවරිසම් ඊට පස්සේ අපේ ජන ටී එක අනිත් පැත්තෙන් අපි මාකට් එකට දෙන්න බලනවා. ඉතින් එහෙම තමයි අපි මේක ලොකු දියුණුවක් කරා යන්න හදන්නේ. මං හිතන්නේ වැඩි ඈතක් නෑ. අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා අපේ විශ්වාසය තියෙනවා. එතකොට අපි එළවලු වගාවත් පටන් ගෙන තියෙනවා. හැම වත්තකම මේ අකර පහපා එළවලු වගා පටන් ගෙන තියෙනවා. ඊට අමතරව අපි ඒකෝ ටුවරිසම් පැත්තත් බලනවා. අපේ ගොඩක් හොඳ ලස්සන මේ දර්ශනීය ස්ථාන තියෙනවා. ගොඩක් ඒගොල්ලෝ කැම්පින් වලට අහනවා, බංගලෝස් අහනවා. ඊට අමතරව ටෙලිකමියුනිකේෂන් කට්ටිය ටවර්ස් ගහන්න අපෙන් අහනවා. මේ ඔක්කොම ආදායම් පැහැදිලි. අපි එකින් එකට આવොත් සභාපතිතුමනි දැන් ඇත්තටම හෙක්ටයාර 20000ක භූමි ප්‍රමාණයක් ඔබතුමන්ලට තියෙනවා. ඒ අතරින් අර මේ කළමනාකරුතුමා කිව්වා වගේ විශේෂ තුණු ස්ථාන තියෙනවා. තේ සහ රබර් කියන්නේ දැනටමත් පවතින කර්මාන්ත. මෙතනින් එහාට ගිහින් දැන් ඔබතුමා යමින් තනින් තන සඳහන් වුණා. අලුතින් පටන්ගෙන තියෙන ව්‍යාපෘති මොනවද මේ භූමි ප්‍රමාණය ඇතුළත? මේ භූමි ප්‍රමාණය ඇතුළේ විශේෂයෙන් අපිට අර අපි ජනවාරි පටන්ගෙන පෙබරවාරි මාර්තු වෙනකොට මේ කොවිඩ් මේ වසංගතය එනවත් එක්කම මුළු රටම ලොක්ඩවුන් එකට ගියාට පස්සේ තමයි ඔක්කොගෙම ඇස්සරෙන්න පටන් ගත්තේ කොහෙන්ද කෑම කොහෙන්ද තමන්ගේ දේවල් කරගන්න කියලා. ඉතින් අපි එතනින් පටන් ගත්තා. අපි එතනින් පටන්ගෙන අපි මේ වතුවල සීඝ්‍ර වශයෙන් ඉස්සලාම අපි එළවලු වගා කරන්න ගත්තා. අඩු ගන්න වතුවල සේවකයන්ට ඔක තියෙන්නේ. ඒගොල්ලන්ට පොඩි කොටු තියෙනවා. නමුත් සමස්තයක් හැටියට ගත්තම හරක්ගෙන් කිරි ගන්න එක, එළවලු වවන්න එක. ඉතින් එතනින් අපි පටන් ගත්තා. එතනින් පටන්ගෙන ඊට පස්සේ අපිට ලොකු අභියෝගයක් තිබ්බා. අපි මේ රජයේ යුද හමුදාවටයි නාවික හමුදාවටයි තවත් රජයේ ආයතන වලටයි අපි මේ ගිවිසුම් ගහලා තියෙන්නේ මේ තේ සප්ලයි කරන්න. ඉතින් කොවිඩ් කාලේ මේ යුද හමුදාවෙන් නාවික හමුදාවෙන් ගොඩාක් මේ කොවිඩ් සෙන්ටර්ස් තිබ්බා. ඉතින් ඒවල ගොඩාක් ඉතින් අපේ මේ ඉල්ලීම සෑහෙන වැඩි වුණා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි මේ යොමු කරේ මේ තේ කොහොමද මේ වතුවල මිනිස්සුත් වැඩට එන්න බය වුණා. පස්සේ අපි පොලිසිය වලට කියලා PHIලා කියන වැඩ කරන්න එපා කියලා මම කියනවා වැඩ කරන්න කියලා. ඊට පස්සේ ලොකු අභියෝගයක්. ඊට පස්සේ ලොරි කොළඹට එනකොට නවත්තනවා ඩිස්ට්‍රික්ක පරින්න බෑ කියනවා. ඊට පස්සේ මම ගිහලා පොලිසිය වල පොලි විදලා කොහොම හරි පර්මිෂන් ගන්නවා. ඇවිල්ලා කොළඹට ගෙනල්ලා අපි මෙහෙ තමයි ඔක්කොම බ්ලෙන්ඩින් පැකටින් කරන්නේ. කරලා මාර්තු අප්‍රේල් මැයි විශාල ඒක මෙහෙයුමක් ඒක. මම ගෙදරින් කෑම කියනවා. මොකද කෑම කොහෙවත් නැහැ. සේවකයෝ ගිහලා වාහන වලින් ගේනවා. ඔක්කොම හිතුව මේක වැහෙයි නවතී කියලා. මොකද මේක මේ බිස්නස් එක ගොඩක් කට්ටිය අපෙන් ගන්න හදනවා. මොකද විශාල මේ අපි තේ ප්‍රමාණයක් මේ දෙනවා මේ රජයේ ආයතන වලට. ඉතින් එතනින් තමයි අපි මේ පටන් ගත්තේ. මට මුලදීම අහන්න අමතක වෙච්ච ප්‍රශ්නයක් තිබුණා ඇත්තටම. අර හමුදා නිලධාරීන් තනතුරු වලට පත් කිරීම කියන දේ පිළිබඳ විවිධ කතිකාවන් රට ඇතුලේ තියෙනවා. ඒ අනුව තමයි ඔබතුමත් මෙතන සභාපතිවරයා බවට පත් වෙන්නේ. මොකද ඒ අත්දැකීම ගැන හිතෙන්නේ? දැන් අපේ රටේ නායකතුමත් හමුදා නිලධාරියෙක් නේ. එතුමත් අවුරුදු 22ක් සේවය කළා. මේ ඉතින් අර හමුදාවේ නායකයෙක් මේ අර වෙන නායකයන්ට වඩා වෙනස්. අපි දැන් ක්‍රීඩා කණ්ඩායමක නායකයෙක් එහෙම නැත්නම් සමාගමක අපි ගත්තොත් CEO කෙනෙක් හරි චෙයාමන් කෙනෙක් හරි ගත්තොත් ඒගොල්ලෝගේ ප්‍රධානම දේ ඇවිල්ලා මේ අපි සමාගමක් ගත්තොත් මේ කොහොමද මේ ඒගොල්ලෝගේ පිරිස් කල්පනා කරලා ලාභ ලබන්නේ කියන. නමුත් හමුදා නායකයෙක් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. එයා ඒගොල්ලන්ට නායකත්වය දෙන්නේ රටේ මේ දිවි පුදලා ස්වෛරීභාවය රැක ගන්න. ඉතින් ඒක ලේසි දෙයක් නෙමෙයි. කවුරු හරි ඒ තැනට ගේන්න තමන් ඉස්සරහා ඉන්න ඕනේ. තමන් පිටිපස්සේ ඉඳලා බෑ මේ අතේ මේ මිනිස්සු තමන්ව විශ්වාස කරන්න ඕනේ. තමන්ව විශ්වාස කරේ නැත්නම් මේ මිනිහා මේ බොරු කියන්නේ මිනිහ බොරුකාරයෙක් කියලා කවදාවත් මේ
ඒ ඉගෙනගත් ඇඟට තියෙන දේවල් වලින් අර මෝර්නින් ඇසෙම්බලි එක නැත්නම් උදෑසන වැඩ පටන් ගද්දි වෙනම ක්‍රමවේදයකට වැඩ පටන් ගන්න හිතලා තියෙන්නේ. ඔව් ඉතින් මට තේරුණා ගියාම මේ කට්ටිය වැඩට එන්නේ නැහැ. එක වෙලාවලට එන්නේ. මොකද ඒගොල්ලෝ නායකත්වයක් තිබ්බේ නැහැ. ඒගොල්ලන්ට බැනලා බෑ. මම යන පළවෙනි දවසේ මම ගියාම මටම දුක හිතුණා මේ ඒ වෘත්ති සමිතිය වල කට්ටිය කතා කරලා කිව්ව දේවල් සර් අපි ගැන කවුරුත් බලලා නැහැ. මේක මහා නරකම තැනක් මේ හොල්කම් කරන වතු වල වැඩ කරන්නේ නැති මේ ඉතින් මේ හැම චෑමන් කෙනෙක්ම ඇවිල්ලා ওই කතාව තමයි කියන්නේ කියලා යනවා කියලා මේ ඉතින් මට ඒක සෑහෙන වැදුනා. නොකිය කිව්වේ මේ ඔයා එන්න එපා යන්න. මේක ඔයාට හරියන්නේ නැහැ කියලා. පස්සේ මම ඒක පොරොන්දුවක් දුන්නා. මං කිව්වා අපි පටන් ගමු එක තැනකින් මං කිව්වා ඔයගොල්ලන්ගේ තියෙන මේවා ඔක්කොම යෝජනා පැමිණිලි මං එදාම කිව්වා මේ යෝජනා පැමිණිලි පෙට්ටියක් දාලා ඔයගොල්ලන්ගේ නම් ලියන්න ඕනේ. ඒක දාන්න මං ඒක මේ කරලා බලන්නම් කියලා. ඊට අමතරව ඉතින් මම බැලුවා මේක උදේම වැඩට ගෙන්න යන්න ඕනේනේ. ඉතින් ඒ හින්දා උදේ හරියට 6 මාට මේ ජාතික කොඩිය උසලා අපි ඔක්කොම ජාතික ගීය කියනවා. ජාතික ගීය කියවිලට අපේ ඊළඟට මේ අපේ දර්ශනය අපේ මෙහෙවර ඒක කියනවා. ඉතින් මුලදී මම මේක වචනෙන් වචනේ මේගොල්ලන්ට තේරුම් කරලා දෙනවා. ජාතික ගීයේත් මේ ගොඩාක් දේවල් වචනේ මම මේ තේරුම් කරලා දුන්නා. මොකද මේ ගොඩක් බෙදිලා තිබ්බේ. දේශපාලන වශයෙන් උයි එක එක වශයෙන් මේක ඇතුලේ මේ වෘත්ති මේ සෑහෙන බෙදිලා තිබ්බේ. ඉතින් අද ඒකේ ලොකු වෙනසක් තියෙනවා. අද දැන් ලූල් කඳුර වතුයාය කියන්නේ ඓතිහාසිකමය වශයෙන් වටිනාකමක් සහිත ජේම්ස් ටෙල්ලර් මේ සියලු කතිකාවන් එක්ක ඉදිරියට එන බොහොම ඓතිහාසිකව සහ දියුණු කරන්න පුළුවන් තැන. මම හිතන්නේ ඒක තියෙන්නේ දැන් ඔබතුමා මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගත් නිසා ඒවායේ සංවර්ධනයේ වගකීමත් ඔබතුමාට පැවරෙනවා. කොහොමද මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධනය මේ වෙන්නේ? අතරම දැන් ඔක්කොන්ට මිසල අතරම අපි ලූල් කඳුර වත්ත ගැන කතා කරනවා නම් චාමර ඉස්සෙල්ලම අපිට සර් ජේම්ස් ටේලර් ගැන කතා කරන්න නොකර බෑ. මොකද එයා තමයි මේ ලංකාවට තී හඳුන්ලා දුන්නේ කෙනා. ඉතින් ඇත්තටම එයා අවුරුදු 17 දී ලංකාවට එනවා. එයාගේ ස්කොට්ලන්ත ජාතිකයෙක් වශයෙන් යුරෝපීය ජාතිකයෙක් වශයෙන් ලංකාවට ඇවිල්ලා 1952 තමයි ඇත්තටම ලංකාවට එන්නේ. ඇවිල්ලා 1867 තමයි එයා ඔය අක්කර 19 මේක මේ ඇටතේ වගාවක් ආරම්භ කරන්නේ. ඒක ඊට පස්සේ කිලෝ 23ක් ඉස්සෙල්ලම අපි පිටරටට යවනවා. ඒකට රුපියල් 1.50ක් හම්බෙලා තිනවා එක පවුන්ඩ් එකකට. ඒ කියන්නේ රාත්තලකට. රාත්තලකට 1.50ක්. ඒ කියන්නේ මම නම් හිතන්නේ ඒ කියන්නේ ලොකු ගාණක්. මේ මම හිතන්නේ ලූල් කඳුර වතුයාය දර්ශනද මේ? ඔව් ඒ නටපු ජේම්ස් ටේලර්ගේ නටපු මේ ඒ කියන්නේ ඒවා. ඉතින් ඒවා ඉතින් එහෙම තමයි තේ වගාව ඇත්තටම ආරුනේ. ඇත්තට අපිට ජනවස වශයෙන් විශාල ආඩම්බරයක් තියෙනවා. පළවෙනි තේවත්ත අපිට සතුව තියෙන එක. නමුත් අපි ඒක හරියටම මාකට් කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හරි සුන්දර පරිසරයක් මම හිතන්නේ චාමර ගිහිල්ලා තියෙනවා නම් පුදුම නිසංසල පරිසරයක තියෙන්නේ. එතනට ගියාම නිකන් භාවනාවක සමවැදුනා වගේ. ඒ කියන්නේ ආපහු එන්න හිතෙන්නේ නැහැ. එච්චර හරි සුන්දර පරිසරයක්. ඉතින් ඒ සීතලේ ඒ උඩ ජේම්ස් ටේලර්ගේ ලොක් කැබින් එක කියන එක යා උඩම හදාගෙන තියෙන්නේ. එතන ඉඳන් තමයි කරලා තියෙන්නේ. චාමර විශ්වාස කරන්නේ නැහැ මේ අවුරුදු 40ටම එකම දවසයි නිමාඩු අරන් තියෙන්නේ. ඒක හිතන්න බැරි කෙනෙක් අපි කවදාකවත් අවුරුදු 40ටම එකම දවසයි. අඩුම ගානේ එයා මේ සර් කියන නයිට් නාමේ දෙනකොටවත් ඒකට රෙජින ආරාධනය කළවත් එයා ඒක ගන්නවත් ගිහිල්ලා නැහැ. කිසිම දවසක් ගිහිල්ලා නැහැ. තනි කරම එයා සම්පූර්ණ ජීවිතේම කපකලා තියෙන ලූල් කඳුරුවත්. ඉතින් අපි මේ යුරෝපීය ජාතිකයන් අපි එතුමාට ගෞරව කරන්න ඕනේ. මේ හඳුන්වා දීලා අපිව මේකට නැත්තම් අපිට ඇත්තටම අද කී දෙනෙකුට අද රස්සාවල් ලැබිලා තියෙනවද එතුමා ඉන්න. ලූල් කඳුරුවත් ආශ්‍රිතව අපේ කොහොමද ආදායම උත්පාදනය දැන් ඔබතුමා අපි දන්නවා සංචාර කර්මාන්තය අතිනුත් බොහොම හොඳ අගයක් තියෙනවා එතන. කොහොමද මේ ආදායම උත්පාදනයේ තේ හා ඊට අමතරව අනිකුත් භෝග හෝ සංචාර කර්මාන්තය හෝ අතින් ලූල් කඳුරු ඇත්තම දැන් සංචාරක ඇත්තම මේ කොවිඩ් හින්දා පොඩි ප්‍රශ්නයක් වුණා. නැත්තම් සංචාරකයෝ සෑහෙන පිරිසක් මේ ලූල් කඳුරුවත් බලන්න එනවා. ඒවිලා ඉස්සලම ඉන්නේ හන්තාන මහනුවර හන්තාන වත්තේ තියෙන ටී මියුසියම් එක බලන්න. ඒක ඉස්සලම ටී මියුසියම් එක පටන් ගත්තෙත් ලූල් කඳුරු වත්තේ. ඒකට ඇත්තටම මම ගෞරව කරන්න ඕනේ ඇත්තටම මිස්ටර් හින්ටන් කරුණාතිලක කියන ඉස්සර හිටපු
වතු අධිකාරියතුමා තමයි මේ ටී මියුසියම් එකක් මේ කියලා කෞතුකාරයක් කියලා පටන් ගන්න ඕන වෙලා තිබුණේ. එතුමා පටන් ගත්තට පස්සේ ඊට පස්සේ ටී බෝඩ් එකටත් ඕනෙලා වුණා ටී කෞතුකාරයක් ආරම්භ කරන්න. ඉතින් ආරම්භ කරලා ඒගොල්ලෝ ඉස්සෙල්ලාම සංජානනය වෙන්නේ එතෙන්ට. ආවට පස්සේ ඒගොල්ලන්ට පේනවා මේ පරණ රූප දැක්කහම මේ වත්තේ කොතනද තියෙන්නේ කියලා බලන්න යන්නේ. ඉතින් ඒගොල්ලෝ සමහර යුරෝපීය ජාතිකයන් ඇවිල්ලා සමහරවල් බංගලා බලලා යන අවස්ථාවල් තියෙනවා. අපි ඉන්නකොට ඒගොල්ලොන්ගේ සීයා ආච්චිලා හිටපු එළ ඒක බලාගෙන යනවා. ඉතින් ඒව ඇත්තටම වැඩි දියුණු කරන්න පුළුවන් ඒවා. ඉතින් ඒ වගේම ඔබතුමා කිව්වා වගේ දැන් මේකේ දැන් අපි මෙච්චර කාලයක් මේ අපිට මේ පාඩු වෙන්න සිද්ධ වුණේ අපි නැවත වගා කරපු නැති හින්දා දැන් අපි මේ නැවත වගාව මේ ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අලුත් මේ අපේ ෆැක්ටරිස්ුත් ඔක්කොම හොඳ ඒ නවීන මට්ටමට ගේන්න දැන් උත්සාහ කරලා තියෙනවා. දැන් ඒවා අපි කරගෙන යන හින්දා තමයි දැන් අපි රුපියල් 500ක මට්ටමකට අපේ මේ NSA එක ලබාගෙන ඒ කියන්නේ net sale average කියන්නේ ඒ කියන්නේ දල තේ කිලෝ එකක ආදායම රුපියල් 500 දක්වා ගිහලා නගන්න පුළුවන් වෙලා තිබුණා. තව මේක දිනු කරන්න පුළුවන්ද? දැන් මේ තියෙන උපරිමයේද? නෑ අපෝ තව දිනු කරන්න පුළුවන්. ඒක තව දිනු කරන්න පුළුවන්. මේක රුපියල් 700ට විතර වෙනකන් ගේන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. හොඳයි. අපි මේ කතා කරමින් සිටින්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය ලංකාවේ හෙක්ටයාර් 20000කට වැඩි භූමි ප්‍රමාණයක් හිමිකම් කියනවා. ඒත් එක්කම ලූල් කඳුරවත්තුයාය, හන්තාන, ඒ අමතර මොණරාගලවත්ත මේ කියන දේවල් බොහෝම වටිනාකම් වලින් සමුදායකින් සමන්විත ක්‍රියාවලියක සිටින්නේ. මේ ඔබ දකින අපි ඉදිරියට කතා කරමු. අපනයන ප්‍රමිතියට යටතේ ජනවසමතේ මේක අපේ දෙයක්, අපි කරන දෙයක්, අපේ රටේ දෙයක්. ඒ නිසා බොහොම හොඳ බර තැබීමක් අපි මේ වෙනුවෙන් කළ යුතුයි. අපි ඉදිරියේදී කතා කරමු මේ දේවල් පිළිබඳ අපනයනය තුළින් ආදායම උත්පාදනය කරන්න නව ජවයක් එක්ක මේ කර්මාන්තය මේ ආයතනය ඉදිරියට යමින් පවතිනවා. අපි ඒ පිළිබඳව තමයි ජනගත කරන්නේ. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු අපි අලිත් කතා බහට එකතු වෙමු. වැඳී සිටින්න අප සමගම දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක්. පිටරට විස්තර මෙව්වා රූපවාහිනී සුපර්බෝල් සංගීතේ සාලිය ඩීවිඩ් ෆ්‍රෙන්ඩ් සංගීත රිද්මයට සුපානි හර්ෂණී විජය බණ්ඩාර වැලිතුඩුව ඉලියාස් බෙක් දී ගයන රූපවාහිනී සුපර්බෝල් සංගීතේ සැප්තැම්බර් 29 රාත්‍රී 10:30ට ජාතික රූපවාහිනියේ ප්‍රධාන අනුග්‍රහය දැන් සුපර්බෝල් කෝටි 5කින් අරගෙන සුපිරි ජයමල්ල සතියේ දින 7ේම සංවර්ධන ලොතරැයි මණ්ඩලය. කවුද ඒ හාදයා? නමක් ගමක් දන්නේ නැහැ. හැබැයි මනුස්සේ. ඒක රීලෝඩ් එකකින් මාසයක් පුරා හිතේ හැටියට ටීවී බලන්න. ඩයලොග් ටෙලිවිෂන් මාසික පෙරගෙවුම් සුපර් ප්ලෑන්ස්. තාත්තේ බලාපොරොත්තු අතෑරිය සුන්දරම්. ඔයාගේ දුවා මගේ දුව තමා. මේ සල්ලි ටිකා ගරගන්න. දුවා රට යවන්න. ජෙරුගෝ සිරිදාසවාර. සිරිදාස. අර සල්ලි තිබුණට දුන්න නෙමෙයි නේද? ළඟදී ලොතරැයක් තමා ඇතුණා. ලොතරැයිය? ලග්න වාසනාව. රාසි අධිෂ්ඨම. දුවාගේ ලග්නය තමයි ගත්තේ. වැඳී සිටින්න අප සමගම දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක්. මේ බොරු කියලා මාව අන්දන්න හදන්න එපා. මං ලොකු ඇඳිල්ලකට අහුවෙලා ඉන්නේ. අනේ මම මොනවා අන්දන්නද දෙහිලන්න ඔයාට අලුතෙන් ඔයා ඔය ලස්සන ගවුමක් ඇඳලා ඉන්නේ. පොඩ්ඩේ. මොකද මේ? මම හිතේ බූති කියලා.
සරුපල නිලාලා රන් කරලින් අටුකටු පිරීලා අපේ පැතුම රටටම ජයගෙනෙනා ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොවිසිත ලොතරැයිය නැවතත් සුපුරුදු වැඩසටහන අපි කතා කරමින් සිටින්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන පිළිබඳව. යනුහි සභාපතිතුමන් විශ්‍රාමික වින් කමාන්ඩර් බෝනේ කබේසූරිය මහතා සහ ප්‍රාදේශීය කළමනාකරු මහනුවර දිස්ත්‍රික්කයේ මූලික කරගනිමින් සුදේශ් පෙරේරා මහතා සමය අද දවසේදී කතා බහේ ඉන්නේ. අපි මුලින්ම කතා කරපු කාරණේ තමයි මේ ආයතනයේ තිබුණ තැන මේ ආයතනයේ මේ වෙද්දී වෙනස් වෙමින් අභියෝග ජයගෙන ඉදිරියට යන්නට සලකුණේ ලාංඡනයේ සිටම සිදු වුණු වෙනස්කමේ සිට බොහොම සක්‍රිය විදිහට සේවකීන්ගේ දායකත්වයත් සහිතව නව ජීවයකින් ඉදිරියට එන්නට නියමිතව තිබෙනවා. ලූල් කඳුර වතුයාය, හන්තාන, ඒ වගේ මොණරාගලවත්ත මේ කියන දේවල් උපරිම ප්‍රයෝජන නොලබා තිබෙන ඌන උපයෝජනයක් සහිත වුණු සම්පත් බවට පත් වෙලා තියෙනවා. හැබැයි දැන් මේවා සක්‍රිය කරගන්නට අවශ්‍ය වැඩපිළිවෙල සකසමින් තියෙනවා කියන තැන තමයි අපි කතා කරමින් හිටියේ. ඒත් එක්ක විශේෂයෙන් මේ කියන කාරණේ අපි පෙන්වාද ගත යුතුමයි. ඒ තමයි ජනවසම ජනතේ කියන මේ කියන නාමය මේක අපේ දෙයක්, අපි විසින් කරන දෙයක්, ලංකාවේ දෙයක්, රාජ්‍ය ආයතනයක දෙයක්. මේක දේශීය වශයෙන් උත් ජාත්‍යන්තර වශයෙන් උත් ප්‍රවර්ධනය කිරීම කියන දේ අපි හැමෝගෙම යුතුයකම වගකීම් බවට පත් වෙනවා. අපි මේ මම කැමති කළමනාකාරතුමන්ගෙන් පොඩ්ඩක් මේ පිළිබඳ කතා කරන්න. දැන් වෙළඳ පොලේ ඕනෑ තරම් තේ වර්ග තිබෙනවා. ඒ සියලු දේ අතරින් ජනතේ වෙනස් වෙන්නේ සහ වටින්නේ වැදගත් වෙන්නේ ඇයි අපිට? ඇත්තටම ජනතේ තමයි ඉස්සෙල්ලාම මේ ලංකාවේ තේකක් විදියට පාරිභෝගිකයෝ අතර ගියේ. නමුත් ඒක හිමින් හිමින් ගිලිහිමින් වෙනත් බාහිර පාර්ශව ඇවිල්ලා මේක අල්ලගත්ත. මොකද අපි ඒ රාජ්‍ය ආයතනයකින් දන්නේ අපි පසුබාහින්න උනේ. අනිත් එක ඒකේ ප්‍රොමෝෂන් එකම ගියා. ඉතින් ඇත්තටම ජනතේක තමයි මුළු ලංකාවෙම ඉස්සෙල්ලාම පාරිභෝගිකයෝ දැනගෙන හිටියේ ජනතේ. ජනවසම දැනගෙන හිටියේ නෑ, ජනතේ දැනගෙන හිටියා. එච්චර එහි ප්‍රමිතිය ගැන අපි ටිකක් කතා කළොත්. ඇත්තටම මේක අපේම තේකක්. ඒ කියන්නේ අපි කියන්නේ වෙන ආයතන මොන කොහෙන් නරකට හදනවා කියලා. නමුත් මේවා අපේම තේ වලින් අපේම කර්මාන්ත ශාලා වලින් හදන තේ එක එක රසයට අපි හිතමු චාමර ඔයාගේ රසයට ඕන තේක ඒ එක එක විදිහකින් අපි හදනවා. ඒක තමයි අපි තියෙන්නේ. අපි ඒ අපේම අපි දන්නවා අපේ එකේ ක්වොලිටි එක ගැන. ඒවා අපි බ්ලෙන්ඩ් කරන්නේත් අපේම මේ ආයතනය ඇතුලේ. ඉතින් අපේ තේ එක ගැන අපිට හොඳ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මම ගෙදරට ගෙනාවත් වෙන තේකක් මේ අපේ ගෙදර නෝන දන්නා මේ වෙන තේකක් ගෙනත් තියෙනවා කියලා. ඒ හේතු පැහැදිලි වෙනසක් තියෙනවා. ඒක ඇත්තටම හොඳ ටී ටේස්ටර්ස්ලා ඉන්නේ මේ ගෑනු කට්ටිය. ඒගොල්ලෝ දන්නවා හොඳටම මේ තේකේ වෙනස. ඉතින් අපි ඒකට පුරුදු වුණාට පස්සේ ඒ තේක මේ අපිට වෙන තේකක් කොහෙන්වත් බොන්න බෑ ඇත්තටම. ඉතින් ඒ වගේ ඇත්තටම හොඳ නාම තියෙන වතු තියෙනවා. ඇත්තටම ලෙවලන් තේ, ලූල් කඳුර, ලෙවලන් තේ වගේම හොඳ ලොකු වත්තක්. ලෙවලන්, ලූල් කඳුර, හෝප්, නාගස්සැන්න ඔය වගේ වතු වල තාම හොඳ මාකට් එකක් තියෙනවා. මේ ඉල්ලුමක් තියෙනවා මේ ඔබතුමන්ලගේ යටතේ තියෙනවා. මේක දැන් මෙහෙම වෙනසක් වෙන්නේ අනිකුත් තේකොළ සහ ඔබතුමන්ලගේ තේකොළ වෙනසකට එන්නේ ඔබතුමන්ලා කරන ක්‍රියාවලිය වෙනස හින්දාද නැත්නම් දළුවල ප්‍රමිතිය නිසාද කුමක්ද හේතුව මේකට? මේ දළුවල ප්‍රමිතියක් තියෙනවා. සමහර ඒවා තියෙනවා ඒ තේ කර්මාන්ත ශාලාවේ පිහිටීම අනුව. ඒ පිහිටීම අනුව ඒකේ රසයේ එක රසයක් තියෙනවා. මොකද ඒකට නැචරල් වින්ඩ් එක ඇවිල්ලා ඒ බ්ලෝවින් එකට විද වෙනවා. ඒ කියන්නේ තේ වියලීම වෙනවා. ඒකට වෙනම රසයක් තියෙනවා. ඇත්තටම හොඳ ටී ටේස්ට් කෙනෙකුට පුළුවන් S2 වහගෙන කියන්න පුළුවන් මේ කොයි තේකොළද කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. අපිට අයිතක සමහරලාට මේ අපි තේකොළ ගත්තට අපි මේ කඩෙන් ගත්තාම තේකොළ අපි මේ හරි ප්‍රමිතියට හදන්නේ. ඒක තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හරි. දැන් සභාපතිතුමනි එහෙම ලොකු සම්පතක් තියෙනවා. ඒ කියන්නේ මේ තේ ගත්තාම වෙනද පොලේ තියෙන වලට වැඩි පැහැදිලි වෙනසක් සහ ප්‍රමිතිය අතින් මේ පිහිටීම අතින් හැම දෙයකම හොදක් තියෙනවා. ඔබතුමා සේවකයෝ උද්දීපනය කරලා ගත්තා. ට්‍රෙෂරියෙන් ආපු සල්ලි ටිකක් නතර වෙලා දැන් කොහොම හරි මේක දියුණු කරගන්න වැඩ කරනවා. ඉතින් මේ වගේ සම්පතක් තියෙද්දි මේක දියුණු කරගන්න ඕනේ. කොහොමද මේකට ව්‍යාපාරික සැලැස්ම හදලා තියෙන්නේ?
දැන් අපි ව්‍යාපාරික සැලැස්ම හැදුවේ මම මගේ හැමදාම උදේ මේ උදෑසන මේ මෝර්නිං මීටිං එක ඉවෙලම තියෙනවා උදේ ඔක්කොම ලක්කව මේ මැනේජර්ස්ලා මේ පැත්තේ ඉන්න සේවකයෝ මේ පැත්තේ ඉන්න එදාට තියෙන වැඩ ටිකයි ඒ තියෙන ටික ඉවෙලම සාකච්ඡා ඉතින් මම පටන් ගත්තේ මම පළවෙනිම සේවකයෝට කිව්වේ මම ඇතුළුව අපිට කොස්ට් එකක් තියෙනවානේ අපේ පඩිය නිකන් හම්බ වෙන්නේ අපි මේක හොයන්න ඕනේ ඒ හින්දා ඉස්සෙල්ලා ඕගලන් පටන් ගන්න මේ තේක විකුණන්න මම ගෝ හැම එක්කෙනෙක්ම මේ තේ අරන් ගිහිල්ලා කිලෝ එකක් හරි දෙකක් හරි ගෙවල් වලට ගිහිල්ලා ඉස්සෙල්ලා යාළුවන්ට දෙන්න ඊළඟට කඩ වලට දාන්න අපි ඒවට මේ ගණන් හැදුවා හෝල්සේල් ප්‍රයිස් එකක් හැදුවා මේ ඒජන්සි ප්‍රයිස් එකක් හැදුවා මේ රීටේල් ප්‍රයිස් එකක් හැදුවා ඉතින් එතනින් පටන් ගත්තේ ගිය මාසෙ විතරක් අපේ සේවකයෝ ලක්ෂ 5ක තේ වික්කා ඊට පස්සේ මේ මම ඉන්ස්පෙක්ෂන් යනකොට තිබ්බ පරණ වාහන දෙකක් එකක් නුවර තිබ්බ එකක් මෙහි තිබ්බ වෑන් දෙකක් ඒක පින්තූර තියනවා පෙන්වන්න පුළුවන් පස්සේ දැන් සාමාන්‍ය රාජ්‍ය ආයතන වල හදන්න ගියාම ওই ප්‍රොසීඩියර් සෑහෙන කල් යනවා මම ඉතින් ට්‍රාන්ස්පෝර්ට් මැනේජර් පස්සේ හැමදාම ඉඳලා කොහොමද හදලා වෑන් දෙකක් හදලා ගත්තා හදලා ඒක මේකල දැන් ඒ දෙකේ යනවා ටී ඩිලිවර් කරන්න යනවා තේ විකුණන්න යනවා ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම මම මේ අපේ ඇමතුමාට මේ වෛද්‍ය රමේෂ් පැතිරණ මහත්තයා කිව්වේ මේ අපි රජයේ බිස්නස් කරන්නේ. ඒ හින්දා රජයේ සියලු බිස්නස් අපිට දෙන්න ඕනේ. පැහැදිලිව. මේ ආම් ෆෝසස් වල ත්‍රිවිධ හමුදා විතර නෙමෙයි. සියලුම මේ තේ ඕඩර්ස් ටික පුද්ගලයන්ට දෙන්න එපා. අපි දුන්නොත් එතකොට මොකද වෙන්නේ? අපිට මිනිස්සුන්ට පඩි ගෙවන්න පුළුවන්. අපේ මිනිස්සුන් මේ හැම අතිම ස්වයංපෝෂිත වෙනවා. ඒකෙන් රටට ආදායමකුත් එන්න පුළුවන්. ඉතින් ඔය මේකේ තමයි දැන් අපි යන්නේ මේ අපි දැන් සීජාතනපුර අපි දෙනවා සතුසට දෙනවා. මේ වගේ මේ රාජ්‍ය ආයතන දැන් කීපයකට අපි කතා කරලා තියෙනවා. වරායට කතා කරලා මේ වරායෙන් කිව්වා එන්න අපි ගන්නම් කියලා ශ්‍රී ලංකන් කේටරින් එකෙන් දැන් අපි ඉල්ලලා තියෙනවා. මේ ඒ වගේ මේ දැන් අපි ටික රාජ්‍ය ආයතන වලට මේ තේ සපයන්න තමයි අපේ ඉදිරි සැලැස්ම. අපනයන වෙළඳපොළ කොහොමද? දැන්ට අපි ලෑස්ති නැහැ. දැන්ට අපි ඉස්සෙල්ලාම මගේ බලන්නේ කොහොමද මේ වතු ටික කොහොමද අපි ලාභදායී කරන්නේ. ඒකෙන් හම්බෙන ටික පුළුවන් තරම් මොකද මේ එක්ස්පෝර්ට් කරන්න හරි කම්පිටිටිව් නේ. අපි තාම මේ තියෙන මේකේ අනිත් ඒගොල්ලෝක කම්පිටිටිව් කරන්න අමාරුයි. නමුත් අපේ දැන් ඉස්සෙල්ලා එක බ්‍රෝකර් කෙනෙක් හිටියා අපි දැන් තව බ්‍රෝකර් කෙනෙක් ගත්තා. දැන් ඒගොල්ලොන් ආවා ලූල් කඳුරට ඇවිල්ලා ඒගොල්ලොන් දැක්කා මේ පරණ තේ ගස් වයිල්ඩ් ටී කියලා කියන විශාල ගස්. දැන් ඒක ඒගොල්ලොන් අපෙන් කිලෝ 10ක් ඉල්ලනවා. ඒකේ ස්පෙෂල් බ්ලෙන්ඩ් එකක් කරලා ඒගොල්ලොන් බලාපොරොත්තු වෙන රුපියල් 20000කට 25000කට කිලෝ එක විකුණනවා. ඇත්තටම ජේම්ස් ටේලර් නාමය සහ ලූල් කඳුරවත් ඉතිහාසයත් එක්ක ගත්තාම දැන් සාමාන්‍ය ඓතිහාසික මේ නමක් එනවා නම් ඕනම දෙක මිල වැඩි වෙනවා වගේ. ඉතින් මේ හොඳ සම්පත් ඇත්තට. සාමාන්‍ය කිලෝ එකක් දැන් අපි විකුණන්නේ 980ට කිලෝ එක. සාමාන්‍ය මේ හොඳ BOPF තේ එකක් වෙනවා 1200ක් විතර. දැන් මේ හදන වයිල්ඩ් ටී එක රුපියල් 20000යි 25000 අතර කිලෝ එක විකුණන්න. ඉතින් අපි කවදා හරි මේ එක්ස්පෝර්ට් මාකට් එකට යනකොට අපි මේ වෙනස් දෙයක් මේ අර ජනතුතා කියන හැම වෙලෙම අවුට් ඔෆ් ද බොක්ස් හිතන්නේ කියලා අනිත් ඒගොල්ලෝගෙම යන්නේ නැතුව අලුත්ම දෙයක් අරගෙන අපිට ඒක මේ පොඩි මාකට් එකකට කමන්නේ අපිට දෙන්න පුළුවන් වුණොත් 20000ක් කියන කිලෝ මේ අනිත් පැත්තේ නෝමල් තේ කිලෝ 20000ක් එවුවා කියන්නේ. අර කිලෝ 10ක් එවුවොත් ඒ කියන්නේ ලක්ෂයක් එවුවා කියන්නේ. ලොකු වෙනසක් මේ එතන තියෙනවා. ඉතින් මේ පැත්ත තමයි ගොඩක් අපි බලන්නේ. ඊටාත්ම හොඳ විභවතාවක් තියෙන ගොඩ දාගන්න පුළුවන්, දියුණු කරගන්න පුළුවන්, ලෝකෙට මේ යන්න පුළුවන් සම්පත් සමුදායක් සහිත ආයතනයක්. අපි විශ්වාස කරනවා මේ පටන් ගත්ත ගමන බොහොම හොඳ සාර්ථකත්වයක් ලබා දෙමින් ඉදිරියට යාවි කියන දේ. අනිත් දේ තමයි රබර් කර්මාන්තය ගත්තාම කළමනාකාරතුමනි මේ වෙද්දි කිරි කපන්නාගේ සිට රබර් වතු හිමියා දක්වා කර්මාන්තෙන් ඈත් වෙන යුගයකට ඇවිල්ලා තියෙන්නේ. ඒක සමහරලාට පිරිවැය අතින් වේවා හෝ වේවා කිරි කපන්නන්ගේ අඩුකම හෝ වේවා ඒත් එක්කම තමයි මේ තේ දළු නෙලන්න ප්‍රශ්නේ වුණත් කර්මාන්තයෙන් අයින් වෙනවා. රුපියල් 1000ක වැටුප් පැඩවීම කියන දේ දෛනික ආදායම බොහොම කාලයක් ඉල්ලුවා. ප්‍රශ්න වුණා ජනාධිපතිතුමා දැන් මැදිහත් වෙලා ඉදිරියේදී ලබා දෙන්න පොරොන්දු වෙලා ඉන්නවා. කර්මාන්තයේ බොහොම ලොකු ගැටලුවක් තියෙනවා නේද මේ වෙලාවේ? ඒක අනිවාර්යයෙන්ම කර යුතු දෙයක් චමර නැත්තම් අපිට මේ සේවකයෝ තියාගන්න බැරි වෙනවා. ඇත්තම සේවකයෝ බැලුවොත් මුදුමා කොළඹ පැත්ත බැලුවොත් ඔක්කොම වතුල සේවකයෝ තමයි. ෆුඩ් සිටීස් වල, සර්විස් සෙන්ටර්ස් වල, කොත්තු ගහන තැන් වල, කඩවල ඔක්කොම ඒගොල්ලන්ට දවසකට 1500ක් 2000ක් වගේ දීලා රස්සාවට එනවා. ඉතින් අපි මේක මේ කර්මාන්තය අපි මොකද මේ කරේ අපි කිකින් අවුට්. ඒ කියන්නේ අපි එළියට තල්ලු කරා.
ඉතින් ඒක අපි නැති කරන්න ඕනේ. ඉතින් එහෙම නැති කරේ නැත්තම් මේ කර්මාන්තය තියාගන්න බෑ. ඉතින් ඒක තමයි ඇත්තටම අපේ කර්මාන්තයේ තියෙන තමයි මේ දලු නෙලන කට්ටියටත් කිරි කපන කට්ටියටත් මේ ඇඳුම් අපි දැන් අර සාමාන්‍යයෙන් ගෙදර ඇඳන් ඉන්නේ ඇඳන් වගේව තමයි ඇඳන් යන්නේ. නමුත් අලුත් වෙන પરම්පරාව කැමති මේ ලස්සනට ඇඳගෙන හෑන්ඩ් බෑග් එකක් දාගෙන මේ රස්සාවට යන්න. ඉතින් ඒකත් අපි හදාගන්න ඕනේ. ඒ කියන්නේ වෘත්තිමය භාවය. වෘත්තිමය භාවය. ඉතින් ඒක නැතුව මොකද අලුත් ළමයි මේකට එන්න හරි අකමැත්තක් තියෙනවා. ඒක තමයි මූලිකම හදන්නත් ඕනේ ඒගොල්ලොන්ගේ. ඇයි ඒ වුණාට ඒගොල්ලෝ හරි ආසයි වත්තේ වැට කරන්න. මොකද ඒගොල්ලෝ අම්මලා තාත්තලා ළඟ විශේෂයෙන් දෙමළ කට්ටිය ඒගොල්ලෝ කැමති අම්මලා තාත්තලා ළඟ ඔක්කොම පවුල් පිටින් ළඟ ඉන්න. ඒක තමයි සමහරවිට ලයින් වලිනුත් එළියට ගන්න හරි අමාරු තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ කැමති ඉන්න. නමුත් අපි ඒගොල්ලෝ එළියට තල්ලු කරන්නේ නැති තැනට අපි ඉන්න ඕනේ. සභාපතිතුමනි පඩියෙන් වැඩි කරන්න අදහසක් නැද්ද? මම නම් සම්පූර්ණ ඉන්නේ මේ අපේ තිබ්බ සාකච්ඡාවේ මැතුමක මම කියන්නේ රුපියල් 1000 ගෙවන්න ඕනේ. ඒ මිනිස්සු ඇත්තටම දුක හිතනවා ගියාම උදේ පාන්දර වැස්ස ආවුව බලන්නේ. ඒ මිනිස්සුගේ අත් දෙක බලන්න ඕනේ. කට්ට කළුයි. මේ ෆොටෝ තියෙනවා නම් පෙන්නයි මේගොල්ලෝ හරිම දුප්පත් සමාජයේ ඉන්න අපේ රටේ ආර්ථිකයේ 4% දළදේශික ආදායම කියන මේකේ සේවකයෝ බොහොම මේ දුප්පත් තත්ත්වයක ඉන්නේ. ඉතින් දැන් අපි අලුතෙන් මම පටන් ගත්තා මේ පොඩි මේ කම්පිටිෂන් එක. හොඳම වත්ත තෝරනවා මාසෙට. ඊට හොඳම සේවකයා තෝරනවා. ඉතින් සාමාන්‍යයෙන් නෝම් එක තියෙන්නේ මේ තේදළු 18ක් කඩන්න ඕනේ දවසට. කඩන්න ඕනේ. නැත්තම් ඒක හාෆ් පේ වගේ යන්නේ. ඊට වැඩියෙන් කැඩුවොත් රුපියල් 40ක් හම්බ වෙනවා කිලෝ එකකට. දැන් අපේ අර පෝර දාන්න පටන් ගත්තට පස්සේ ජූනි මාසේ කොළපතන කියන වත්තේ එක ගෑනු කෙනෙක් මේ කිලෝ 70ක් කැඩුවා දවසට. ඉතින් බෙස්ට් වර්කර් කියලා මම ගිහිල්ලා එතුමියට මේ තෑගි දුන්නා. ඉතින් අපි බෙස්ට් වර්කර් ඒ පැත්තෙන් තෝරනවා. හොඳම වත්ත ඉතින් දැන් සුපිරිටෙන්ඩර් සෑහෙන මේ උද්‍යෝගවත්ම මේ වැඩ කරනවා. ඒත් එක්කම අපි මේ අර මේ සේවකයන් තියාගන්න ඒගොල්ලන්ටත් ආදායමක් ඕනේ. ඒගොල්ලෝ මේ රුපියල් දැන් 750න් 800න් විතර ජීවත් වෙන්න බෑනේ. දැන් අපි අතහැරලා දාපු තියෙනවනේ C කැටගරි කියලා. දැන් අපි ඒව දෙනවා අක්කරේ ගානේ මේ ලීස් එකට ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඒක මේ සුද්ධ කරලා වල් දාලා ඔව් ලව් ඒකට මේ අවුට්ඩෝර් කියලා කියන්නේ. ඒගොල්ලන්ට වත්ති සේවකයන්ට දෙන්නේ අපි. අක්කරේ ගානේ දෙනවා. ඒගොල්ලෝ එකට පෝර දාලා ඒගොල්ලෝ දලු කඩලා දලු දෙන්න ඕනේ වත්තට. අපි 135ක් තියාගන්නවා 165ක් ඒගොල්ලන්ට දෙනවා. ඉතින් ඒකෙන් සෑහෙන දැන් මේ ඔක්කොම ඇවිල්ලා කියනවා මේ අර මේ කොවිඩ් එකට ආපු කට්ටිය සමහර ඒගොල්ලෝ යන්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ දැක්ක කොළඹ ආවම ඒගොල්ලන්ට මේ රස්සාව තියෙනකම හොඳයි. නැති වෙච්ච හැටි ඒ මිනිස්සුම බැලුවේවත් නැහැ කවුරක්වත් කෑවද බිව්වද මොනවද වත්තේ හිටියොත් කොහොම හරි බලාගෙන ඉනවනේ. දැන් ඒගොල්ලන්ට තේ කෑල්ලක් දුන්නම ඒගොල්ලෝ මේ ඒකත් කරනවා. ඒගොල්ලන්ගේ තව පොඩි ඕනනම් ගොවිතැනකුත් මේ එළවලු වගාවකුත් කරනවා. ඉතින් ඒක තමයි අපි දකින්නේ ඉස්සරහට මේ සේවකයෝ තියාගන්න වත්තේම ඒගොල්ලන්ට මේ සල්ලි හම්බ කිරීමේ මේ ව්‍යාපාරයක්. අර කළමනාකාරතුමන් මේක ඇහින් දකිනවනේ හැම වෙලාවෙම වත්තත් එක්ක ගැටෙන නිසා ඒ ජනතාවගේ පඩියට අමතරව ජීවන තත්ත්වය බොහොම හොඳ තැනක තියෙනවද? ලයින් කාමරය කියන සංකල්පය ඇතුලේ අපි හැමදාම කතා කරන උන්ගේ ප්‍රශ්න විතරයි. ඔවුන්ට ජීවත් වෙන්න හොඳ පරිසරයක් වත් ඇතුලේ තියෙනවද? නෑ ඇත්තටම වත් ඇතුලේ හොඳ පරිසරයක් තියෙනවා. ඒක ඇත්තටම මේ වතු අධිකාරීතුමා යට තමයි ඇත්තටම මේ වතු අධිකාරීතුමා කියන්නේ චාමර මේ ඒ රාජ්‍ය පාලනය කරනවා වගේ. ඒක ඇතුලේ අපි තමයි දෙන්නේ බර්ත් සර්ටිෆිකේට් එක දෙන්නෙත් අපි. ඩෙන්ටි කාඩ් එක හදන්නත් අපි. මරණ සාතිකය ලියන්නෙත් අපි. විශාල බලයක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඒ තනිකර අපි ඉතින් ඒකට ලයිම කඩා වැටුණොත් අපිට ඇවිල්ලා කියන්නේ. ඉතින් සමහරවිට අපිට නිමාඩු නෑ. මොකද ඒගොල්ලන්ගේ ප්‍රශ්න. සමහරවිට ඉතින් ඇත්ත තමයි අපි තමයි එතන ඉන්න තාත්තා. ඉතින් ඒගොල්ලෝ ගැන අපි හැමතිස්සෙම බලන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට මේ ප්‍රශ්න වලට විසඳුම් කරේ නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ උඩු දුවනවා. ඉතින් අපි එහෙම උඩු දුවන්න දෙන්නේ අපි ඕන්ලාක අවිල්ලා එන්න කියනවා. නැත්නම් අපි කියන්නේ බදාත් දවසේ එන්න සඳ දවසේ එන්න කියලා. අපි එවල මේ ප්‍රශ්නේ නිරාකරණය කරන මොකද මම විතරක් නෙමෙයි ඕන වතු අධිකාරිය කෙනෙක් ඒ විදිහට කරනවා නැත්නම් ඒක කරන්න බෑ. මොකද ඒගොල්ලොන්ගේ ඊට පස්සේ එකතු වෙලා මේ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් විදිහට යනවා. ඉතින් අපි හින්දා එවලම විසඳුමක් දෙනවා මේ ප්‍රශ්නෙට. වැඩ වර්ජන දක්වා යනවා ඒගොල්ලෝ. දැන් ඒ කාලේ වගේ නෙමෙයි. ඩක් ඇත්තම් බහිනවා ඒකට. ඉගෙන ගත්ත ළමයි ඉන්නවා දැන්.
දැන් ගොඩාක් ඉගෙන ගත්ත කට්ටිය ඉන්නේ. ඉතින් ඒගොල්ලොන්ට අපිට වඩා සමහර මේ උගත්කම් තියෙන ළමයි ඉන්නවා ඇත්තටම. හැමෝම ගුරු වෘත්තිය මේ සමහර මම දන්නවා දොස්තරලා පවා බීවිච්ච ඉන්නවා ලයිම් කාමර වලින්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේ අර ඉස්සෙල්ලම තමයි ඔබතුමාව රබර් ගැන ඉන්නකොට මම කුමාරවත්ත හිටිය අවුරුදු 12ක් විතර. ඒ කුමාරවත්ත ඉන්නකොට මම හෙක්ටයාර් 246ක් වවලා ආවේ. මේ මොන්රාගල තියෙන මොන්රාගල 246ක් වැව්වේ මට ඇත්තටම මේ පැල්වත්ත සීන් සමාවෙන් සෑහෙන උදව් කරා. ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ට ඕනලා තිබුණා මේ උග්ගස් වවන්න. මේ උග්ගස් වවන අතරතුරේ මම රබරුයි මම තමයි ඇත්තටම ඉස්සෙල්ලා මේක මේ හඳුන්ලා දුන්නේ මොන්රාගලටත් ලංකාවටමත් උග්ගසුයි රබරුයි මේ ප්ලාන්ටේෂන් එක ගෙනියන්නේ. ඒක මිනිස්සුන්ට ලොකු ආදායමක් වුණා. මොකද උදේට කිරි කපලා දවල් 11:00 12 වෙනකොට කිරි එකතු කරලා ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ට වෙන වැඩක් කරන්න නෑනේ. ඉතින් ඒ හින්දා මේගොල්ලෝ කරන්නේ හවසට උග්ගස් හිටවනවා, උග්ගස් කපනවා, ඒකී වැඩ කරනවා. ඉතින් ඒගොල්ලෝ ලොකු ආදායම් මාර්ගයක් ගත්තා. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලකට යන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ ආදායම් තත්ත්වය උසස් කරන්න. ඉතින් එහෙම කරන්න ඕනේ. දැන් අපි උනත් දැන් නර්සරි දානවා, හවසට වැඩ කරනවා. ඉතින් එහෙම අපි මේකෙන් අයින් කරන්නේ නැති වෙන්න අපි දවස් 30ම වැඩ දුන්නොත් තමයි මේගොල්ලෝ අපිත් එක්ක ඉන්නේ. ඒක තමයි අපි පරමාර්ථය වෙන්න ඕනේ. සේවකීන් විදිහට කළමනාකරුවන් විදිහට එහෙම බොහොම ඇඟට අරගෙන මේකට කැපවීම පිළිබඳ අපි බොහොමින් ස්තුතිවන්ත වෙනවා මේක රට වෙනුවෙන් කරන කාර්යයක් නිසා. අවසාන වශයෙන් සභාපතිතුමනි මොනවද ඉදිරි සැලසුම් මේක ලාභ ලබන මට්ටමට රැගෙනීම සඳහා? ලාභ ලබන තත්ත්වයට ගේන්න අපි දැන් සැලසුම් කරලා තියෙන විදිහට මම විශ්වාස කරනවා දැනට මිලියන් 113ක් අඩු කරගෙන තියෙනවා. ගිය මේ අගෝස්තු 31 වෙනකොට මේ ගිණුම් හැදුවා. මම මේ එනකොට ගිණුම් හැදෙන්නේ නැහැ. දැන් 10 වෙනිදා වෙනකොට වතු වලින් ගිණුම් හැවෙන්නේ නැත්තම් ලියුමක් යනවා මේ එක්ස්ප්ලනේෂන් දීලා. ඉතින් මෙතුමාට ඒක බාර දීලා තියෙන්නේ. දැන් හැම එක්කෙනෙක්ම වැඩ කරනවා. ඉතින් ඒකෙන් දැන්ට මිලියන් 113ක් මේ අපි මේ පාඩු අඩු කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දාන්තිම වෙනකොට ඒ ගානට වගේම තියාගන්න. ඒතකොට මිලියන් 591 මේ සෑහෙන අඩුවීමක් 70% 80% වගේ අඩුවීමක් මේ දකිනවා. ඊට අමතරව අපේ අර අවුරුද්දට අපි මේ වතුල ගස් වවනවා. ඒ කාරින් ධම්ම දරවලට ඕනේ ෆැක්ටරි දුවන්න ඕනේ. ඉතින් දැන් මේ මාසේ අපි ගස් 10000ක් හිටවල තියෙනවා දැනට. ටර්පන්ටයින්, ගම්, ඇල්බීසියා. එන අවුරුද්දට මම තවාන ගිහිල්ලා ඕපන් කරා ගස් 60000ක්. විශාල ප්‍රමාණයක් ගස් 60000ක් කියන්නේ ලෙවලන් වත් අපි දෙන්න ගිහිල්ලා මේ ඒක ෆොරස්ට් මැනේජර් කෙනෙක් ඉන්නවා යට වෙනම දීලා. ඉතින් මේ සැරේ ඒතර ඒත් එක්කම අපි අර ගස් ලොකුනම කපන්න ඕනේ නැත්නම් ඒව මේ ඒව තිබ්බට වැඩ නැහැ. එක්කෝ ඒවා වැටෙනවා. ඉතින් ඒවට ලොකු අවසරයක් ගන්න ඕනේ. පොඩි අවසරයක් නෙමෙයි. වටේම මාසයක් විතර යනවා. ඉතින් ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා මම බලාපොරොත්තු වෙනවා මේ මිලියන් 200ක් විතර ආදායමක් ලැබෙයි කියලා. ඒක හරි ගියොත් සමහරවිට දෙසැම්බර් වෙනකොට මේක මේ අලාභය සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන්. නැත්නම් ජූනි වෙනකොට මේ ප්‍රධාන වශයෙන් වතු පැත්ත ඉස්සෙල්ලා මේ කරන්න ඕනේ. වතු පැත්තේ උනේ සල්ලි නැහැ කියන තමයි හැම එකටම ආවේ. මොන හරි ඒවත් සල්ලි නැහැ. ඉතින් මම කිව්වා සල්ලි නැහැ කියන්න බෑ. කොහොම හරි අපි දැන් පෝර ටික යනවා වෙලාවට. ඒවට අපි වියදම් කරලා මිලියන් 20ක් වගේ වියදම් කරා. කොහොම හරි ලෝන්ස් අරගෙන බ්‍රෝකර් එකෙන් අරගෙන ඒකෙන් දැන් ගිය අවුරුද්දට සාපේක්ෂව 2019 ජනවාරි අගෝස්තු බලනකොට දැන් මේ අවුරුද්දේ ජනවාරි අගෝස්තු බලනකොට කිලෝ 45000ක් වැඩියෙන් අපි කඩලා තියෙනවා. ඉතින් ඒක පේනවා අපිට මේ යන විදිය. ඒ කියන්නේ කරන්න පුළුවන්කම තියෙද්දි මේ අතහැරලා. ඔව් මට තනියෙන් කරන්න බෑ. මම හැම වෙලෙම කියන්නේ මේක මම මගේ ප්‍රයෝජන ගන්න. මම මේකෙන් ගන්න නෙමෙයි ආවේ කිසිම දෙයක්. මට ඕන පැය ඕන ගානක් වැඩ කරන්න පුළුවන්. මම සතිය දවසවල වැඩ කරලා වීකෙන්ඩ් වෙනකොට යනවා වතු වලට. වතු වල ගොඩක් විසු කියලා කවදාවත් සභාපතිලා මෙහෙම ආවේ නැහැ කියලා. මම යනවා කිලි ෆැක්ටරියට යනවා කොළ කිරණ තැන්ට යනවා. ඒ සේවකයෝ ළඟට යනවා. ඉතින් ඒ මිනිස්සු හරි සන්තෝෂයි මේ සමහර මිනිස්සු අල්ලනවා. මේ වගේ මේකක් තියෙන. ඉතින් මම හිතනවා මේ ඒ වතු පැත්ත ප්‍රොෆිට් කරලා ඊට අමතරව අපේ තව මේ කොළඹ අපිට ගොඩක් වෙන තව පොඩි මේ ප්‍රොපර්ටිස් තියෙනවා. ඒ වලින් ආදායම එනවා. ඒතර ජනටි එකෙන් මේක නම් එතනින් ආදායම එනවා. ඒතර ගස් වලින් ඒ හතර තමයි ප්‍රධාන හතර. ඒ හතරෙන් මේක ගියොත් හරියට කල්පනා කරගෙන ගියොත් මේක වැඩි කල නැහැ.
මේ අවුරුද්දක් ඇතුළත ලොකු වෙනසක් වෙයි කියලා මම විශ්වාස කරනවා. උදේට ප්‍රස්තාව අවසන් කරන්න. ඇත්තටම මම අපේ සභාපතිතුමා ගැන සන්තෝෂ වෙනවා. සභාපතිතුමා මේ කෙටි කාලයෙන් අපේ වතු ශාස්ත්‍රය ඉක්මනට ඉගෙන ගත්තා. ඒ කියන්නේ දන්නේ නැත්නම් අපෙන් අහන මොකද මේ හේතුව කියලා. සමහරවිට අපිත් ඒක දැනගෙන කියලා අපිත් කියනවා කියලා. ඉතින් අපි මේතුමා දැනගෙන තමයි මේ අහන්නේ කියලා. මම අහන්නේ වෙනස් ප්‍රශ්නනේ. ඉතින් අපි හිතපු නැති පැති ඇත්තටම අහනවා. ඉතින් මේ පොඩි කාලෙකදී ඇත්තටම මේතුමා සුදුසුයි ඇත්තටම දැන් ওই කම්පැනි වතු වල ඉන්න ලොකු CEO ල මට්ටමට වතු ගැන සෑහෙන දැනගත්තා. ඇත්තටම මේක ලොකු දෙයක්. මේ අපිටත් ලීසි මේතුමා දැන් අපේ ප්‍රශ්නයක් වුවාම අපිට චාමර මේ ගොඩාක් වෙලාවට වත්තේ ප්‍රශ්නයක් තුනම මාස ගණන් අදින්න බෑ. අදින්න බැරි හේතුව අපිට එවලෙම විසඳුමක් දෙන්න ඕනේ. මොකද ඒත්තකොට ඒවා සමහරලාට අපිට මේ රජයේ ආයතනයක් හින්දා අපි තුමු ට්‍රැක්ටරයක් කරන්න කියලා අපිට කොටේෂන් අරගෙන මේක එහෙම කර ඉන්නකොට මේ දළු ටික අද ගන්න බැරි වෙනවා. නායකයෙකු නම් මේ තීරණ ගන්න එපා. ගොඩාක් එක්කෝ හරිය අකමැති අස්සන ගහන්න. ඔක්කොම එවන්නේ මට මං කියන්නේ කවන්නේ මම අස්සන ගහන්නත් මම කියන්නේ වැඩේ කර ජනාධිපතිතුමත් කියන්නේ වැඩේ කරන්නනේ. ඊට පස්සේ මේ කරන්න කියලානේ. හොරකම් කරන්නේ නැත්නම් බය වෙන්න ඕනේ නේ. හරියට කරලා මේක ඉවෙරට ඒ දේ තිබ්බ නැත්නම් ඒක වැඩක් නෑනේ. අපි හිතනවා අනාගතයේ බොහොම සුබ තැනකට පැමිණේවි. මේ ආකාරයෙන් අපි රාජ්‍ය ආයතන ඉදිරියට ගෙනවිත් කතා කරන්නේ මේවා යම් ආකාරයකින් ජව සම්පන්න විදිහට නැගිටමින් සිටින වෙලාවක් මේක. ට්‍රෙෂරියෙන් එහෙම නැත්නම් මහා භාණ්ඩාගාරයෙන් ලැබිච්ච සල්ලි ටික දැන් නතර වෙලා ආයතනය ඇතුලෙන් ස්වාධීන උත්පාදනය කරන අරමුදල් වලින් ආයතනය රැකගෙන ඉදිරියට යෑම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ යුතුයකමක් තියෙනවා රාජ්‍ය ආයතන විදිහට මේ ඒ වගේම මහ ජනතාව විදිහට මේ ජනතේ ප්‍රවර්ධනය කිරීම සඳහා පොදු මහ ජනතාවගේ දායකත්වය ලබා දෙන්න. ඒ වගේම ලූල් කඳුර වතුයාය වැනි ඓතිහාසික වටිනාකම් සහිත බොහොම දැවැන්ත ආකර්ෂණීය තැන් තියෙනවා. මේ සියලු දේ ඉදිරියේදී දියුණු වේවි කියලා අපි විශ්වාස කරනවා. සභාපතිතුමනි, කළමනාකාරතුමනි බොහොම ස්තුතියි. අපි අද කතා කළේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය සමගින්. අපි ඉදිරියටත් කතා කරමු මේ පුරෝකථනය කරගනිමින් ඔවුන්ගේ ලාභ ලබන මට්ටමට පැමිණීමත් පසු අපි මේ ප්‍රගතිය පිළිබඳව ඉදිරියට කතා කරමු. අදට සමුගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.